වස්සාන ධර්ම දේශනා. දැන් පහන් දැල්ලක් දිහා බලාගෙන ඉන්නකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් පහන් දැල්ල එක දිගටම පත්තු වෙනවා වගේ. ඇත්තටම පින්වත්නි පහන් දැල්ල එක දිගටම පත්තු වෙන්නේ නැහැ. නිවි නිවි පත්තු වෙනවා. නිවි නිවි පත්තු වෙන ධාරිතාවය වේගයේ වැඩිකමට අපට හිතෙනවා එක දිගටම පවතිනවා කියලා. මේ පහන් දැල්ල දැල් වෙනකොට ආලෝකයේ විහිදලා යනකොට අප හිතනවා මේ ආලෝකයත් එක දිගට පවතිනවා කියලා. නෑ, ඒ ආලෝකයත් නිවි නිවි ආලෝකමත් වෙනවා. ඒ වේගයේ වැඩිකමට අපිට හිතෙන්නේම එක දිගට පත්තු වෙනවා පහන කියලා. ඒ පහනේ ආලෝකයත් එක දිගටම තියෙනවා කියලා. ඇත්තටම පින්වත්නි සියල්ල තුල පුනරුක්තියක් නැවත නැවත සිදුවීමක්මයි තියෙන්නේ. දැන් බලන්න විඳින දේවල් දැන් මේ මොහොතේම ඔබට චක්කු සම්පස්සජා වේදනාවත් සෝත සම්පස්සජා වේදනාවත් විවිධාකාරයේ වේදනාවන් හටගන්න පුළුවන්. හටගත්ත වේදනාව නිරුද්ධ වෙලා යාම නිසායි තවත් වේදනාවක් ඔබ විඳින්නේ. ඒ කියන්නේ මේ වේදනාව කොහොම එහෙමනම් එක දිගට පවතිනවද? එක දිගට පවතින්නේ නැහැ. මේ වේදනාවන් හට ගැනීම තුලම නිරුද්ධ වෙලා යනවා. ඒතකොට හට ගැනීම තුල නිරුද්ධ වෙලා යන වේදනාවන් අපිට හිතෙනවා එක දිගට පවතිනවා කියලා. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සයිප්‍රස් සිට චාන්දනී ගංගඩගෙදර මහත්මිය සහ සිසිර බණ්ඩාර මහතා යන පින්වත් දෙපළයි. එම පින්වත් පිරිසගේ අරමුණ වන්නේ ගම්පොළ තුම්පලවක නොම්බර 45 ලිපිනේ පදිංචිව සිට පරලෝසපත් පියා සයිමන් ගංගොඩගෙදර මව කරුණාවතී ඇතුළු සහෝදරිය නාලනී සහෝදරයා ලයනල් වික්‍රමසිංහ දුව සංජීවනී මාතර කඹුරුපිටියේ මස්සිනා ජී.එම්. ප්‍රේමදාස දිනේ බාප්පා සහ පුංචි අම්මා යන මෙම පිරිස අකල් මරණවලට මුහුණ දුන් අතර මේ සියලු දෙනාට පින් අනුමෝදන් වී සසර දුක නිවීමට මේ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා යන සත් ප්‍රාර්ථනාව ඇතිවයි අද ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සයිප්‍රස් සිට චාන්දනී ගංගඩගෙදර මහත්මිය සහ සිසිර බණ්ඩාර මහතා යන පින්වත් දෙපළ. අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද හසලක සීල විමල ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අපගේ নমස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සැනසුණු ආර්ය මහා සංඝරත්නයටද අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ ධර්ම දේශනාවේ Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ සයිප්‍රසී සේවය කරන චාන්දනී ගංගොඩගෙදර මහත්මිය සහ සිසිර බණ්ඩාර මහත්මයා ඇතුළු සුපින්නතුන් අද දේශනාවට දායකත්වයේ දරනවා. ඒ ඇත්තන්ගේ අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනය හැම වෙලාවකම අපේ
අභ්‍යන්තර චිත්තසංතානයේ සුවපත් කර ගැනීම පිණිස අපේ හෘද සාක්ෂිය තුල ධර්මය රෝපණය කර ගැනීම පිණිස උපකාරාර්ථයෙන් අපට ගොඩාක් වැදගත් වන පණිවිඩයක්. මේ සිතේ ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ තරම් දේශනා කරපු තවත් ශාස්ත්‍රූවරයෙක් නැති තරම් එච්චරට භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ චිත්ත සංතානයේ පිළිබඳව දේශනා කරලා තිබෙනවා. තම තමන්ගේ සිත සකස් කරගත යුතු අනුපූර්ව කතාවකුත් ඒ අතර භාග්‍යවතුන් වහන්සේ අපට අවධාරණය කරනවා. පින්වත්නි, මේ වැදගත්ම පණිවිඩය වෙන්නේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පණිවිඩය තුලින් මේ ජාලගතව හරියට නූල් බෝලයක් පැටලිලා තියෙනවා වගේ අභ්‍යන්තරය සහ බාහිර ජීවනචර්යාව තුලින් ගැට ගැහුණු ගැට ටිකත් එක්කම සාංශාරික වශයෙන් ගැට ගැහිච්ච බරපතල ඕලාරික ගැටත් සමග අපගේ ජීවිතේ මේ වෙනකොටත් ගැට ගැහිලා තියෙනවා. මේ ගැට ගැහිච්ච ජීවිතය අපට ලිහා ගන්න තියෙන සුන්දරම දායාදේ විදියට තමයි අපි ධර්මයේ හඳුනාගන්නේ. මේ ධර්මයේ තුලින් බලනකොට තමයි අපට තේරෙන්නේ මේ ලෝකය අපි හිතන තරම් සුන්දර විදියේ කාරණයක් නෙමෙයි. ලෝකය තුල තියෙන්නේ සම්පූර්ණයෙන්ම මායාවක් කියන ස්වභාවය අපට ධර්මයේ තුලින් තමයි ඒත්තු ගැන්වෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය නෙමෙයි අපට සැබෑවටම දර්ශනය වෙන්නේ. මේ ලෝකයේ පෙනෙන ස්වභාවයට වඩා අභ්‍යන්තර ක්‍රියාවලිය මීට වඩා වෙනස් කියන කතාව අපට ලෝකයේ කිසිම පරිබාහිර කියවීමකින්, පරිබාහිර කතාවකින්, පරිබාහිර පණිවිඩයකින් අපට ඒක ඒත්තු ගැන්වෙන්නේ නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි ඒක අපට අත්දකින්න වෙන්නේ. මේ සාංශාරික ජාලයත් සමග පැටලි පැටලි යන සත්වයාට සාංශාරික භවගමන සම්පූර්ණයෙන් හමාර කරලා ඊතා ප්‍රවේශමින් මේ ගැට ටික ලිහා ගන්න විදිහේ රහස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි අපට මතු කරගන්න වෙන්නේ. පින්වත්නි, මේ ලෝකයේ ගලාගෙන යන රිද්මය දිහා බැලුවහම, මේ ලෝකයේ ගලාගෙන යන ස්වභාවය දිහා බැලුවහම අපට තේරෙනවා එක දෙයක්. ලෝකේ නැවත නැවත කියවීමක්, ලෝකේ නැවත නැවත ලියවීමක් තමයි අපට අත්දකින්න හම්බ වෙන්නේ. තව විදියකින් කිව්වොත් ලෝකේ පුනරුක්තියක් තියෙනවා. පුනරුක්තියක් කියන්නේ එකම සිද්ධිය නැවත නැවත සිද්ධ වෙනවා. මේ කාරණේම තමයි බුද්ධ දේශනාව අවධාරණය කරන්නේ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ල තුලම හට ගැනීමකුත්, සියල්ල තුලම නිරුද්ධ වීමකුත්, නැවත හට ගැනීමකුත්, නැවත නිරුද්ධ වීමකුත් පමණයි ලෝකයේ අත්දකින්න ලැබෙන්නේ. සියල්ල තුල, ලෝකේ සියල්ල තුල කියනකොට හේතුන් නිසා සකස් වෙච්ච සියලු දේවල් තුල මේ ස්වභාවයයි අත්දකින්න හම්බ වෙන්නේ. නමුත් අපට වඩාත් සංවේදී නෑ ඒ කාරණේ. අපට දැනෙන්නේම මේ ලෝකේ අකණ්ඩව පවතින, එක දිගට පවතින මොකක් හෝ දෙයක් පවතිනවා කියලයි. භාග්‍යවතුන් වහන්සේ තමයි මහණෙනි මේක සම්පූර්ණයෙන්ම මිරිඟුවක්. මේ ඇත්ත తත්වේ නෙමෙයි ප්‍රකට වෙන්නේ. මේ ප්‍රකට වෙන එකට වඩා වෙනස් දෙයක් ලෝකේ තියෙනවා. හරියට අහිංසක මුව පැටියෙක් මිරිඟුව පස්සේ වතුර හොයාගෙන යනවා වගේ අහිංසකකමට, පිපාසයට, නොසන්සිඳුණු කැමැත්තක් වෙනුවෙන් මේ ලෝකයේ පස්සේ ලුහු බඳින සත්වයාගේ චර්යාවත් ඒ විදිහයි. මේ ලෝකයේ පස්සේ ලුහු බඳින සත්වයාට මේක මායාවක් කියලා බුදුරජාණන් වහන්සේ තමයි අපට පෙන්වා වදාළේ. ඒ ධර්මයේ තුලින් බලනකොට අපට තේරෙනවා සියල්ල තුල පුනරුක්තියක් පවතිනවා. නැවත නැවත සිද්ධ වෙන සිද්ධාමයක් පවතිනවා. ඔකට බොහොම ලස්සන දේශනාවක් මම ඔබට කියන්නම්. බුද්ධ දේශනාවක් තියෙනවා උදය සූත්‍රය කියලා. ඔහුගේ ගෙදරට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා එක්තරා දිනයක.
බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළාම ඔහු උදේන්ම හදාගත්තා කිරිබතක් උදෙන්ම ආහාරයේ පිණිස. ඊටාම ප්‍රණීත කිරිබතක්. ඒක මේ අපේ ගෙවල් වල හදනවා වගේ එකක් නෙමෙයි. එලකිරි යොදලා ඊට පස්සේ වෙඬරු වගේ දේවල් යොදලා හකුරු යොදලා මේ විදිහට ඊටාම ප්‍රණීතව විශේෂයෙන් ඔහු නිවසේ හදන කිරිබතක් වෙන්න ඇති. මේ කිරිබත ඔහු අනුභව කරන්න ලෑස්ති වෙනකොට කන්න ලෑස්ති වෙනකොටයි බුදුරජාණන් වහන්සේ එදින වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ වැඩම කළාම ඔහුට හිතෙනවා කමක් නැහැ ශ්‍රමණෙක්නේ. දැන් මේ ශ්‍රමණ පිරිස ගැන ඔහුට විශේෂ අදහසක් තිබිලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි ಭಾರತයේ හිටිය ශ්‍රමණ සම්ප්‍රදායන් නියෝජනය කළේ. ආජීවක කණ්ඩායම්ද ජටිල කණ්ඩායම් පරිබ්‍රාජක කණ්ඩායම් නිගණ්ඨ කණ්ඩායම් ආදී නොයෙක් විදිහේ ශ්‍රමණ කණ්ඩායම් පැවති යුගයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ දුක හමාර කරගන්න පණිවිඩයක් ලෝකයට විවෘත කළේ. මේ දුක හමාර කරගන්න පණිවිඩය ලෝකයට විවෘත කරන්න විතරමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. නමුත් අපට හිතෙනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන වෙනත් ඉලක්කක් තියෙන්න පුළුවන් නිකන් අපේ එදිනෙදා ගතවන ජීවිතේ සාර්ථක කරගන්න මේ මල් පූජා කරන පහන් පූජා කරන වත්පිළිවෙත් සමග හැදින ගනුදෙනුවටත් උදව්වක් හම්බ වෙන විදිහේ මොකක් හරි පණිවිඩයක් ධර්මයේ තුල මුණ ගැහෙයි කියලා අපි හොයනවා. හැබැයි එවැනි මුණ ගැහිමකට වඩා මේ සියලු දුක හමාර කරගන්න විදිහේ තැනක් ගැන බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. එතකොට උන්වහන්සේ සමකාලීන ශ්‍රමණ කණ්ඩායම් අතර ඊටා විශේෂ වෙන්නේ ඒ නිසයි. බුදුරජාණන් වහන්සේ එදා උදයගේ ගෙදරට වැඩම කළාම උදය ඊටා ප්‍රණීතව හදාගත්ත කිරිහාර ඒ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. හැබැයි ඔහුට ජීවිතේ පුරාවටම වැඩිච්ච ශ්‍රද්ධාවක් වගේ දෙයක් තිබුණු මිනිස්සෙක් නෙමෙයි ශ්‍රමණෙක්නේ කියන අදහසින් ඔහු හදාගත්ත කිරිහාර ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒ කිරිහාර ටික අරගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා දෙවැනි දවසෙත් ඔහුගෙම නිවසට එනවා. එතකොට ඔහු උදෙන්ම දකිනවා අදත් මේ ශ්‍රමණයා අපේ ගෙදරටම ඇවිල්ලා. ඔහු කල්පනා කරනවා මේ තරම් ගෙවල් තියෙද්දී මේ ශ්‍රමණයන් වහන්සේ අපේ ගෙදරටම ආවේයි කියලා. ඔහුට හිතෙන්නේ මේ ශ්‍රමණයන් වහන්සේ බොහොම ප්‍රියමනාප කෙනෙක්. මේ ශ්‍රමණයන් වහන්සේ බොහෝම උපශාන්ත කෙනෙක්. මේ ශ්‍රමණයන් වහන්සේ අපේ ගෙදරට දෙවනි දවසටත් ආවේ ඊයේ දුන්න කිරිබත් ටික ගොඩක් රහ ඇති. වෙනදා උන්වහන්සේට මේ වගේ කිරිබත් හම්බ වෙන්නේ නැතුව ඇති. දැන් මෙයා දන්නේ නැහැ මේ ශාක්‍ය වංශයට අයිති යුව රජ කෙනෙක් තමයි රජකමත් අත්හැරලා දාලා දුර්ගේශ්වරී වලට ගිහින් සත්‍ය අවබෝධ කරලා මේ තනක් ගානේ පිණ්ඩපාතේ වඩිමින් බොහෝ දිනාට උපකාරයේ පිණිස සොඳුරු නිවන් මඟ විවෘත කිරීම පිණිස වඩින්නේ කියලා මෙහෙම කතාවක් ඔහු දන්නේ නැහැ. කමක් නැහැ කියලා ඔහු දෙවනි දවසෙත් උන්වහන්සේගේ පාත්‍රයේ පුරවලා කිරිහාර පූජා කළා. උන්වහන්සේ දෙවනි දවසෙත් කිරිහාර අරගෙන ගියා. දෙවනි දවසෙත් ඔහුට විශේෂ යමක් දේශනා කළේ නැහැ. තුන්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ඔහුගේ නිවසට වැඩම කළා උදේ කාලේ. තුන්වෙනි දවසේ වැඩම කළාම එදානම් ඔහු නිශ්ශබ්දව හිටියේ නැහැ. ඔහු ටිකක් නලල රැලි ගන්වලා ටිකක් කේන්ති ගිය ස්වරූපයකින් කිව්වා ඔබ වහන්සේ හරිම පෙරේතකමක් තියෙන පැවිද්දෙක් නේ. ඔබ වහන්සේ ටිකක් කෑමට වඩාත් ගිජුයි වගේ. කෑම ගැන ඔබ වහන්සේට වඩාත් උනන්දුවක් තියෙන පාටයි. කෑම ගැන ඔබ වහන්සේ හරිම රුචියක් දක්වන පාටයි. ඒකනේ ඔබ වහන්සේ නැවත නැවත අපේ ගෙදරටම ඉන්නේ පුණක් ආගච්ඡති ආය අපේ ගෙදරටම එනවා. නැවත නැවත අපේ ගෙදරටම ඉන්නේ ඔබ වහන්සේට ඊයේ දුන්න කෑමවල මොකක් හරි රහක් දැනෙන්න ඇති. ඒ රස දැනිලා වෙන්න ඇති ඔබ වහන්සේ ආය අපේ ගෙදරටම එන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මද හිනාවක් පාලා කියනවා උදය
මම විතරක් නැවත නැවත ඉන්නේ. උදය මේ ලෝකේ නැවත නැවත සිදුවීම් ටිකක්මයි පවතින්නේ. දැන් අර අපි ඉස්සෙල්ලා කියපු කතාවයි මේ දේශනාව අතරින් අපට මතුවෙන්නේ. උදය මේ ලෝකේ කොහොමත් නැවත නැවත සිද්ධ වෙන සිද්ධිදාමයක්මයි පවතින්නේ කියනවා. ඒක මේ වගේ කියනවා පුනක් පුනං චේව වපන්ති බීජං. උදය වපුරන මිනිස්සු නැවත නැවත වපුරනවා. පුනක් පුනං චේව වපන්ති බීජං. පුනක් පුනං වස්සති දේව රාජා. දැන් වපුරන මිනිස්සු එක කන්නක් වපුරලා ඊළඟ කන්නේ නිකන් ඉන්නේ නැහනේ. එතකොට ඒ ඇත්තෝ ඊළඟ කන්නෙත් වපුරනවා. ඒ කියන්නේ වපුරන එක නැවත නැවත කරන දෙයක්. පුනක් පුනං වස්සති දේව රාජා. වැස්සත් වැහැලා නවතින්නේ නැහැ. වැස්සත් නැවත නැවත වහිනවා. නැවත නැවත වහිනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා වැස්ස නැවත නැවත වහිනකොට සීසාන ගොවියෝ නැවත නැවත සීසානව වැස්ස පාවිච්චි කරලා. ඒ විතරක්ද පුනක් පුනං දඤ්ඤ මුපේති රට්ටං. ඒ විදියට වපුරන මිනිස්සු නැවත නැවත අස්වනු ගෙට ගන්නවා. ඔවුන්ට නැවත නැවත ධාන්‍ය ලැබෙනවා. ඒ අස්වනු ගෙට අරගෙන උන් නතර කරනවා දේ වැඩි. නතර කරන්නේ මේ ලෝකේ මේ බොහෝම සරලව කියාගෙන යන්නේ පුනර්භවයේ පිළිබඳ ඉතා ගැඹුරු විග්‍රහයක් කරන්නටයි. නැවත නැවත මැරෙන මිනිස්සු නැවත නැවත උපදිනවා කියන කතාව පැහැදිලි කරලා උපන් සත්වයා නැවත නැවත විඳවනවා කියන කතාවත් විඳවන සත්වයාගේ ජීවිතයේ ජරා මරණ වලට විවෘත වෙනවා. ජරා මරණ වලට විවෘත වීමට හේතුව නැවත නැවත ඉපදීමමයි. නැවත නැවත ඉපදීමට හේතුව නැවත නැවත විපාක පිණිස කර්ම සකස් වීමමයි. නැවත නැවත විපාක පිණිස කර්ම සකස් වීමට හේතුව නැවත නැවත බැඳී යාමමයි හිතේ. ඒකට අපි කියන්නේ උපාදානය කියලා. මේ උපාදානයේ නම් වූ බැඳී යාමට නැවත නැවත බැඳී යාමක් ඇති වුණා නම් ඒ නැවත නැවත පුනරුක්තියක් විදියට බැඳී යාම සිද්ධ වෙන්නේ නිකම්ම නෙමෙයි හිතේ ඇතිවෙච්ච තණ්හාවක් නිසාමයි. එතකොට තණ්හාවක් නිසා නම් නැවත නැවත පුද්ගලයා විපාක පිණිස කර්ම හදා ගනිමින් උපාදානයට බැඳී යමින් මේ ක්‍රියාවලිය ඉදිරියට මෝරන්නේ තණ්හාව නිසාමයි. නැවත නැවත රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී වශයෙන් මේ හිතේ නැවත නැවත තණ්හාව මෝරගෙන එන එක නැවත නැවත සිද්ධ වෙනවා. නැවත නැවත සිද්ධ වෙන්නේ පින්වත්නි කෙනෙක් හිතන්න පුළුවන් ඉපදිලා නැවත තණ්හාව හැදෙනවා, ආයෙ මැරිලා ආයෙ තණ්හාව හැදෙනවා. එච්චර දුරට යන්න ඕනේ නැහැ. ඇස නිසා ඇතිවෙච්ච තණ්හාව මේ මොහොතේම හට අරගෙන මේ මොහොතේම නිරුද්ධ වෙලා යනවා මේ තණ්හාවත්. එතකොට මේ තණ්හාව කියන එක නැවත නැවත ඇති වෙන්නේත් නිකම්ම නෙමෙයි. තණ්හාව කියන එක නැවත නැවත ඇති වෙන්නේ මිනිස්සු නැවත නැවත විඳින නිසාමයි. පුද්ගලයා තුල නැවත නැවත විඳීමක් හටගත්ත නිසායි නැවත නැවත පින්වත්නි ඒ විඳින සත්වයන් තුල වින්දනීය සත්වයන් තුල නැවත නැවත තණ්හාවක් ඇති වෙන්නේ. නැවත නැවත විඳින්නේ මොනවද? ඇස මුල් කරගෙන චක්කු සම්පස්සජා වේදනාව. ඇස නිසා මිනිස්සු ඇසෙන් විඳිනවා සැප දුක් මධ්‍යස්ත වශයෙන්. සෝත සම්පස්සජා වේදනා. කන නිසා මිනිස්සු අහපු දේවල් නිසා මිනිස්සු විඳිනවා. දිවට දැනෙන රස නිසා මිනිස්සු සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ත විඳීම් හිතේ ඇති වෙනවා. මේවා නැවත නැවත සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ නාසය නිසා ගාන සම්පස්සජා වේදනා. නාසයෙන් දැනෙන ගඳ සුවඳ නිසා නැවත නැවත මිනිස්සු විඳිනවා. ශරීරයට දැනෙන පහස නිසා මිනිස්සු නැවත නැවත විඳිනවා. මනසට එන අරමුණු නිසා මිනිස්සු නැවත නැවත විඳිනවා. මේ නැවත නැවත විඳිනවා කියන එක පින්වත්නි නැවත නැවත විඳින්නේ නැවත නැවත ඉපදෙමින් නෙමෙයි. මේ පැවතුණු යම් සැප වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව එක දිගටම පවතිනවා. ආය මැරිලා ආය පහළ වෙලා ආය එක දිගට පවතිනවා. එහෙම එකක් නෙමෙයි පින්වත්නි. අපි හිතන්නේ එහෙම එකක් කියලා.
නමුත් මේ වේදනාව හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් මේ මොහොතේම දැන් ඔබට මම මේ කියන දේශනාව නිසා සෝත සම්පස්සජා වේදනාව ඇති වෙන්න පුළුවන් මේ දේශනාව අහනකොට. මේ දේශනාව තේරෙනවා නම් සැප වේදනාවකුත් හට ගන්න පුළුවන්. තේරෙන්නේ නැහැ වගේ නම් දුක් වේදනාවකුත් හට ගන්න පුළුවන්. මධ්‍යස්ථ විඳීමකුත් හට ගන්න පුළුවන්. ඒ හටගත්ත විඳීම නිරුද්ධ වෙලා යනකොට නැවත ඔබ නැවතත් ඒ ශ්‍රවණ මාත්‍රය තුල විඳීම හට ගන්නවා. එක දිගට පවතින්නේ නැහැ. අපිට හිතෙනවා එක දිගට පවතිනවා කියලා. දැන් පහන් දැල්ලක් දිහා බලාගෙන ඉන්නකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් පහන් දැල්ල එක දිගටම පත්තු වෙනවා වගේ. ඇත්තටම පින්වත්නි පහන් දැල්ල එක දිගටම පත්තු වෙන්නේ නැහැ. නිවි නිවි පත්තු වෙනවා. නිවි නිවි පත්තු වෙන ධාරිතාවය වේගයේ වැඩිකමට අපට හිතෙනවා එක දිගටම පවතිනවා කියලා. මේ පහන් දැල් වෙනකොට ආලෝකයේ විහිදලා යනකොට අප හිතනවා මේ ආලෝකයත් එක දිගට පවතිනවා කියලා. නෑ, ඒ ආලෝකයත් නිවි නිවි ආලෝකමත් වෙනවා. ඒ වේගයේ වැඩිකමට අපිට හිතෙන්නේම එක දිගට පත්තු වෙනවා පහන කියලා. ඒ පහනේ ආලෝකයත් එක දිගටම තියෙනවා කියලා. ඇත්තටම පින්වත්නි සියල්ල තුල පුනරුක්තියක් නැවත නැවත සිදුවීමක්මයි තියෙන්නේ. දැන් බලන්න විඳින දේවල් දැන් මේ මොහොතේම ඔබට චක්කු සම්පස්සජා වේදනාවත් සෝත සම්පස්සජා වේදනාවත් විවිධාකාරයේ වේදනාවන් හට ගන්න පුළුවන්. හටගත්ත වේදනාව නිරුද්ධ වෙලා යාම නිසායි තවත් වේදනාවක් ඔබ විඳින්නේ. ඒ කියන්නේ මේ වේදනාව කොහොම එහෙමනම් එක දිගට පවතිනවද? එක දිගට පවතින්නේ නැහැ. මේ වේදනාවන් හට ගැනීම තුලම නිරුද්ධ වෙලා යනවා. ඒතකොට හට ගැනීම තුල නිරුද්ධ වෙලා යන වේදනාවන් අපිට හිතෙනවා එක දිගට පවතිනවා කියලා. ඒතකොට මේ වේදනාව නැවත නැවත ඇති වෙන්නේ නිකම්ම නෙමෙයි. හරියට මේ බුදුරජාණන් වහන්සේ අර උදේ සූත්‍රයේ මතු කරපු පුණක් පුණං චේව වපන්ති බීජම් මිනිස්සු වපුරනකොට අස්වැනු ගෙට ගන්නීම දක්වාම ඇති වෙන ක්‍රියාවලිය එකට එකක් සම්බන්ධයි. පුණක් පුණං චේව වපන්ති බීජම් කොච්චර බීජ වැපුරුවත් වැඩක් නැහැ. සස්ත්‍රීක බීජයක් නැත්තම් පුණක් පුණං වස්සති දේවරාජං අන්න වැස්සෙන් තල්ලුවක් හදලා දෙනවා බීජේ ජීවමාන ස්වභාවය යථාර්ථයක් බවට පත් කරන්න. එතකොට ඒ නැවත නැවත වැස්සත් වැඩක් නැහැ. නැවත නැවත ගොවියෝ එකතු වෙලා සීසාලා මඩ කරන්න ඕන. මඩ කරනකොට මේ අතර අභ්‍යන්තර සියලු ක්‍රියාවලියක් සිද්ධ වෙලා එහි කූට ප්‍රාප්තිය විදියට පුණක් පුණං දඤ්ඤ මුපේති රට්ටං නැවත නැවත උන්ට ධාන්‍ය ලැබෙන්න පටන් ගන්නවා. ඔවුන් අස්වනු නැවත නැවත ගෙට ගන්න පටන් ගන්නවා. මේවා එකට එකක් සම්බන්ධයි. මේ පුනරුක්ති නැවත නැවත සිදුවෙන සිදිදාමය එකට එකක් අන්තර් සම්බන්ධයක් පවතිනවා. ඒ වගේ මේ විඳින දේවල් නිකම්ම විඳිනවා නෙමෙයි, වේදනාවටත් හේතුවක් තියෙනවා. විඳින දේවල් වලට හේතුව තමයි ස්පර්ශය. චක්කු සම්පස්සජා වේදනා ස්පර්ශ වීමක් නිසා. ස්පර්ශය කියන්නේ කරුණු තුනක් යම් තැනක එකතුනොත් අන්න එතනයි විඳීම නැවත නැවත සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදියට ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙච්ච තැනක මෙන්න මේ කාරණා තුන එකතු වුණොත් විතරයි ඇහැ මුල් කරගෙන පුද්ගලයාට විඳින්න අවස්ථාවක් හම්බ වෙන්නේ. කනයි ශබ්දයයි කනේ විඥානයයි මේ විඥානන ලක්ෂණේ නැති තැනක මිනිසුන්ට ශබ්ද විඳින්න බෑ. ලස්සන සින්දු අහලා රහ විඳින්න බෑ. අහපු දේවල් නිසා ගැටීම් හදාගෙන පටිගයක් හදාගෙන දුක් වේදනා විඳින්නත් බෑ. කන විතරක් තිබ්බට වැඩක් නැහැ. හොඳට තද ගැඹුරු නින්දකට වැටිලා ඉද්දී කන යසාගේට මේ විදියටම තියනවා. හොඳට බනින්න යාට යා ගැන කිසිම රූපස්කන්ධේවත් එයාගේ නාම ධර්මයන් වලවත් වෙනස් වීමක් ඇති වෙන්නේ නැහැ. හේතුව තමයි එයාගේ තුල ඒ මොහොතේ සෝත විඥාණය පහළ වෙලා නැති නිසා. එහෙමනම් මේ කාරණා තුනක් එකතු වෙච්ච තැනකයි මිනිහෙක් විඳින්නේ. කාරණා තුනක් එකතු වුණාම මේ තුන එකතු වෙච්ච තැන විඳිනවා. ඒකට කියනවා තින්නම් සංගති පස්සෝ කියලා. මේ කාරණා තුනක් එකතු වෙච්ච තැනක විඳිනවා. මේ කාරණා තුන එකතු වීමටමයි ස්පර්ශය කියන්නේ. ස්පර්ශය නැවත නැවත ඇති වෙනවා. චක්කු සම්පස්සජා වේදනාව ඇති වෙන්නේ චක්කු සම්පස්සේ ඇති වෙනවා. සෝත සම්පස්සේ ඇති වෙනවා. මේවා ඇති වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ ආය නැවත ඇති වෙනවා.
මේ නැවත නැවත සිද්ධ වෙන ලෝකයේ ක්‍රියාවලිය පිළිබඳ යම් කෙනෙක් ගැඹුරු අවබෝධයක් ගත්තාම එයාට තේරෙනවා මේ සියල්ලම නැවත නැවත හට ගන්නවා. සියල්ලම නැවත නැවත නිරුද්ධ වී යනවා කියලා එයාට වඩාත් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ස්පර්ශය කියන එකත් නිකාම් ඇති වුණා නෙමෙයි, ස්පර්ශයටත් හේතුවක් තියෙනවා. ස්පර්ශයට හේතුව තමයි ආයතන හයක් තිබීම. ඇස කියලා ආයතනයක්, කන කියලා ආයතනයක්, නාසය කියලා ආයතනයක්, දිව කියලා ආයතනයක්, ශරීරය කියලා ආයතනයක්, මෙතන කය කියන ආයතනය, ඊට පස්සේ මනස කියලා ආයතනයක්. මේ විදිහට ආයතන හයක් තිබුණ නිසායි ආයතන හයේ ස්පර්ශය ඇති වුණේ. ඇහැ කියලා එකක් නැත්තම් ඇහි ස්පර්ශයක් පින්වත්නි කොහොමද හටගන්නේ? කන කියලා එකක් නැත්නම් කොහොමද කනේ ස්පර්ශයක් හටගන්නේ? එhmenan මේ ආයතන හය නැවත නැවත ඇති වෙනවා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නේ කන කොහෙද නැවත නැවත ඇති වෙන්නේ? කන ඔය හොඳට තියෙන්නේ. මොකද එක මිනිසුන්ට කන තිබිලා ආය නැති වෙලා කන ඇති වෙනව නෙමෙයි. මෙතන පින්වත්නි කන ගැන නෙමෙයි කියන්නේ. කන ආයතනයක් විදියට සලකනවා. දැන් මේ වෙලාවේ ඔබේ ඇස කන නාසය දිව කය මනස කියන සියලු දේවල් ආයතන නෙමෙයි. නිකන් ඇස ඔබට ඉන්ද්‍රියක් විදියට පවතින්න පුළුවන්. ඇස සම්බන්ධව නාම රූප එකතු වෙනකොට ඇස ආයතනයක් බවට පත් වෙනවා. දැන් මේ දේශනාව ඔබ බොහොම නිදහසේ සැහැල්ලුවෙන් කන් දීගෙන අහගෙන ඉන්නවා නම් වෙන කිසිම දෙයක් කරන්න නැතුව කන්නෙත් නැතුව නිකමට බොහොම සාවධානව මේ කතාව දිහා ඔබ නිදහසේ බලාගෙන ඉන්නවා නම් මේ මොහොතේ ඔබේ කනයි ආයතනය. මේ මොහොතේ ඔබේ දිව ආයතනයක් නෙමෙයි. දිව ආයතනයක් නොවේ කියලා කියන්නේ දිවට අදාළ නාම රූප ධර්ම මෙතන හටගෙන නැහනේ. දිව කියලා මේ බාහිරින් බලපු දිව විතරක් තිබුණට වැඩක් නැහැ. ඒවා ආයතන වෙන්න නම් දිව සම්බන්ධ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා නාම ධර්ම ටිකකුත් මෙතනට එකතු වෙන්න ඕන. එතකොට මේ නාම රූප ධර්ම දෙකම එකතු වුණාම ඒකට කියනවා ආයතනයක් කියලා. දැන් මේ වෙලාවේ ඔබ කිසිම ආහාරයක් ගන්න නැත්නම් ඔබට දිව සම්බන්ධව නාම රූප ධර්මයන් පහළ වෙන්නේ නැහැ. දිව නිකම්ම ආයතනයක් නොවි ඉන්ද්‍රියක් විදියට ක්‍රියාත්මකයි. එහෙමනම් මේවත් හටගෙන නිරුද්ධ වෙනවා. දැන් මේ මොහොතේ ඔබේ කන ආයතනයක් නම් මේ කන ආයතනයක් විදියට නාම රූප ධර්ම හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. එතකොට ඔබට දිව ආයතනයක් විදියට ක්‍රියාත්මක වෙනවා මොන හරි දිවෙන් කෑම ගන්නවා නම්. එතකොට දිව සම්බන්ධව ඔබට ස්පර්ශ වෙලා වේදනාවක් ඇති වෙලා එතනින් උඩුදුවන්නේ දිව නාම රූප ධර්මයන්ගේ එකතු වීමෙන් ආයතනයක් වී තිබෙන නිසා. එහෙමනම් තව ලස්සන දහම් කතාවක් පැහැදිලි. මොකද්ද? මේ සියලු ආයතන සියලු වෙලාවේ පවතින්නේ නැහැ. ඇත්තටම පින්වත්නි එක වෙලාවක එකම ආයතනයයි ක්‍රියාත්මක වෙන්නේ. ආයතන දෙකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඔබට යම් තාක් තේරෙනවා ඇති මේ ගැඹුරු දහම් කතාව සම්පූර්ණයෙන්ම ඔබට අදහසක් නැති වුණත් ලෝකේ නැවත නැවත සිද්ධ වෙන පුනරුක්තියක් තමයි නාම රූප ධර්මවලක් තියෙන්නේ කියලා ඔබට තේරෙනවා ඇති. ඇස සම්බන්ධව නාම රූප හට ගන්නවා. එතකොට ඔබට පේනවා, ස්පර්ශ වෙනවා, විඳිනවා, තණ්හාව හදා ගන්නවා. මේ විදියට උඩු දුවනවා මේ ක්‍රියාවලිය. ඒත් එක්කම දැන් ඔබ සමහර වෙලාවට රූපවාහිනිය බලාගෙන ඉන්නකොට ඔබට හිතෙයි මේ ටීවී එකේ පේන වෙලාවෙම අපට ඇහෙනවා කියලා. ඇත්තටම පින්වත්නි පේන වෙලාවෙම ඇහෙන්නේ නැහැ. මම ඒකයි දේශනාව ආරම්භයේ කිව්වේ මේක මිරිඟුවක් වගේ. ඇත්ත ඒක නෙමෙයි ඔබට දැర్శණය වෙන්නේ. ඇත්ත ඒක ඇස් වලින් බලන්නත් බෑ පින්වත්නි. මේ ලෝකේ යථාර්ථය ප්‍රඥාව නැමැති ඇසටයි මුණ ගැහෙන්නේ. ලෝකේ සැබෑ යථාර්ථය ඇස් වලින් දකින්න බෑ. ඇස් වලින් දකින්නේ කොහොමද ලෝකේ යථාර්ථය? මේක සම්පූර්ණයෙන්ම ප්‍රඥාව මුල් කරගෙන විදර්ශනා ඥානීය මුල් කරගෙන ඇතිවෙන නාම ධර්මයන් ඇසුරෙන් සිද්ධ වන ක්‍රියාවලියක් විනා මේක ඇස්සේ ඊට වඩා වෙන මොකක්වත් ඇත්තේ නෑ පින්වත්නි. දැන් මේ දේශනාවට අනුව අප හොඳින් තේරුම් ගන්න ඕන ඔබ රූපවාහිනිය ඉස්සරහා ටීවී එක දිහා බලාගෙන දැන් ඔබ වාඩි වෙලා ඉන්නවා. එතකොට ඔබට රූපවාහිනිය කියන දේවල් ඇහෙනවා, රූපරාමු පේනවා. එතකොට ඔබට හිතෙනවා එහෙනම් ඇසට අදාළ දේවලුත් නාම රූප ක්‍රියාත්මක වෙන නිසා පේනවා, කනට අදාළ නාම රූපත් ක්‍රියාත්මක වෙන නිසා ඇහෙනවා,
අන්න ආයතන දෙකක් එකවර ක්‍රියාත්මක වෙනවා කියලා හිතෙනවා. මොකද පේන වෙලාවෙම ඇහෙනවා. එකවර ක්‍රියාත්මක වෙන්නේ නැහැ පින්වත්නි. අර හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. ඒ වේගයේ වැඩිකමට එක දිගට පේන්න පටන් ගන්නවා. එක දිගට ඇහෙන්න පටන් ගන්නවා. අර පහනේ උපමාවම මෙතන අරගෙන බලන්න. එහෙමත් නැත්නම් ඔබට මේ ඇතිවෙන නැතිවෙන වේගයේ ධාරිතාවයේ වැඩිකම නිසා ඔබට මෙහි ඇත්ත කතාව පේන්නේ නැහැ. උදාහරණයක් විදියට දැන් gedara තියෙන ෆෑන් එකක් කැරකෙනකොට විදුලි පංකාවක් කැරකෙනකොට ඒ කැරකෙන වේගය වැඩිකමට ඔබට ඇත්තටම මේක බැලුව බැලමට පේන්නේ රවුමක් වගේ. හේතුව කුමක්ද පින්වත්නි? එක දිගට වේගෙන් කැරකෙනවා. වේගය වැඩි එච්චරට. හැබැයි මේ වේගය නතර කරලා බලනකොට තේරෙනවා පෙති 3යිනි තියෙන්නේ කියලා. අන්න ඒ වගේ වේගේ වැඩිකමට වෙන එකක් පේනවා. ඇති වෙලා නැති වෙලා යන වේගේ වැඩිකමට මේ පුනරුක්තිය නැවත නැවත ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය වේගවත් නිසා උද්වේගකාරී නිසා එක දිගට පවතින දෙයක් අපට මේ තුල තියෙනවා කියලා හිතෙනවා. නමුත් මේ ධර්මයෙන් බලනකොට තේරෙනවා මේ සියල්ල තුල නාම රූප ධර්ම එක විට පහළ වෙන්නේ නෑ. පහළ වෙලා පහළ වෙච්ච තැනම නැති වෙලා යනවා. එහෙමනම් නාම රූප ධර්මයන් නැති වෙලා යනවා නම් ආයතන කියන ස්වභාවයත් හටගෙන නැති වෙලා යනවා නම් එක වෙලාවක ආයතනයක් ක්‍රියාත්මක වෙනකොට ඊතුරු සියල්ල ඉන්ද්‍රිය ස්වභාවයෙන් පවතිනවා නම් ඒ ආයතනයක් විදියට ක්‍රියාත්මක වෙන එකත් නිරුද්ධ වෙනකොට වෙනත් තැනකින් ආයතනයක් ආය හට ගන්නවා නම් ඒවත් හටගෙන නිරුද්ධ වෙනවා නම් මේ නැවත ආයතන හයක් හටගන්නේ කුමක් නිසාද? ආයතන හයක් නැවත සිද්ධ වෙන්නේ නාම රූප ධර්මයන් නිසා. අන්න අපි අර ඉස්සෙල්ලා කියපු කාරණේම ආය මතුවෙනවා. නාම රූප කියලා දෙකක් එකතු වෙනකොටයි ආයතනයක් වෙන්නේ. මේ නාම රූප කියන ධර්ම නිසයි ආයතන ක්‍රියාත්මක වෙන්නේ. ඒකට කියන්නේ පටිච්ච සමුප්පාදේ නාම රූප පච්චයා සලායතනං කියලයි. නාම රූප නිසා ආයතන හයක් හට ගන්නවා කියන කතාවයි. මේ නාම රූප කියන ස්වභාවයත් නිකම්ම නැවත හට ගන්නවා නෙමෙයි. නාම රූප කියන ස්වභාවය හටගන්නේ විඥානයක් බැස ගැනීම නිසායි. විඥානයක් මව් කුසට බැස ගැනීම නිසායි. විඥානයක් බැස ගැනීම නැවත සිද්ධ වෙන ක්‍රියාවලියක්. නැවත විඥානයක් බැස ගැනීම නිසා තමයි නැවත නාම රූප ධර්මයන් හටගන්නේ. විඥානයක් බැස ගැනීම නිසා නාම රූප ඇති වෙනවනේ. විඥානයක් බැහැගත්තේ නිකම්ම නෙමෙයි. සංඛාර ප්‍රත්‍ය කරගෙන එක්කෝ කුසලයට අනුව විඥානයක් බහිනවා, එක්කෝ පිනට අනුව විඥානයක් බහිනවා, එක්කෝ පවට අනුව විඥානයක් බහිනවා, එක්කෝ ධ්‍යාන සිත්වලට අනුව විඥානයක් බැස ගන්නවා. ඒකට කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලයි. එක්කෝ පිනට අනුව විඥානේ බැස ගන්නවා, එක්කෝ පවට අනුව බැස ගන්නවා, එක්කෝ ධ්‍යාන සිත්වලට අනුව බැස ගන්නවා. ඒවට කියනවා සංඛාර කියලා. පිනට අනුව එක්කෝ සුගතියේ විඥානේ බැස ගන්න පුළුවන්, විඥානේ රෝපණය වෙන්න පුළුවන්. එක්කෝ පවට අනුව නිරයේ දුගතියේ තිරිසන් ලෝකවල പ്രേත ලෝකවල විඥානේ පැලවෙන්න පුළුවන්. ධ්‍යාන සිත්වලට අනුව බඹලොව විඥානේ පැලවෙන්න පුළුවන්. ඒකයි ධ්‍යානයත් බුදුරු අතහැරලා දාන්නේ දුර්ගේශ්වරී වල දීර්ඝ පරිශ්‍රණයකින් අනතුරු. මොකද ධ්‍යානයක් තුලත් යම් කෙනෙක් හිත වැඩුවොත් ඒ විඥානයත් පැලවෙන ස්වභාවයෙන් යුක්තයි. ඒකට කියන්නේ පතිට්ඨිස්ස විඥානය කියලා. ඒ විඥානේ නැවත පිහිටනවා. දැන් බුද්ධ දේශනාව අපට උගන්වන්නේ විඥානේ නොපිහිටන තත්වෙට අපපතිට්ඨිත විඥානයක් බවට, එහෙමත් නැත්නම් අනිදස්සන විඥානයක් බවට හිත හදාගෙන සියල්ල තුලින්ම නිදහස් වෙලා විමුක්ත ස්වභාවයට හිතපත් කර ගැනීමයි. මේ සියල්ලම නැවත සිද්ධ වෙනවා කියන ක්‍රියාවලිය දැකීම තුල තමයි ඒ දැක්ම වඩාත් තීව්‍ර වෙනකොට එයාගේ ජීවිතය තුල සම්පූර්ණයෙන්ම මේ නාම රූප ධර්මයන් පංචස්කන්ධය පිළිබඳ යාට මිදීමක් හිතේ හට ගන්නවා. වැඩක් නැහැ. මේ සියල්ල තුලම එක දිගට පවතින කිසිම ක්‍රියාවලියක් නැහැ. සියල්ලම හට ගන්නවා, සියල්ලම නිරුද්ධ වෙනවා කියන ස්වභාවය දකිනකොට ඒ ස්වභාවය දැකගත් ශ්‍රාවකයෙක්ගේ චිත්තසංතානයේ තුල මේ යථාර්ථයේ දැන ගැනීමත් එක්කම හිතේ මිදීමක් හට ගන්නවා.
ඒ මිදීම නිසා ඒ මිදීමට කියනවා විමුක්ත ස්වභාවයට හිතපත් වුණා කියලා. ඒ මිදීම නිසා මිදීමේ ඥානයක් යාගේ හිත තුල ඇති වෙනවා. ඒ මිදීමේ ඥානයක් හිත තුල ඇති වුණාට පස්සේ තවත් එයාට කරගන්න දෙයක් නෑ පින්වත්නි. එයාට නැවතත් කරගත යුතු කිසිවක් එයාගේ ජීවිතය තුල ඇත්තේ නෑ. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා. එතකොට අපට පැහැදිලි සංස්කාරයට හේතුව තමයි අවිද්‍යාව. නොදන්නාකම මේ ඇත්ත කතාව මේ හට ගැනීම නිරුද්ධ වීම යට තේරෙන්නේ නැහැ. අවිද්‍යාව නැවත නැවත ඇති වෙනකොට නැවත නැවත සංස්කාර ඇති වෙනවා. සංස්කාර නැවත නැවත ඇති වෙනකොට විඥානීය නැවත නැවත පැලවෙනවා. විඥානීය නැවත නැවත පැලවෙනකොට විඥානයේ පැලවීම නිසා නාම රූප නැවත නැවත පුනරුක්තියක් විදියට ඇති වෙනවා. නාම රූප නැවත නැවත ඇති වෙනකොට ආයතන හයක් නැවත නැවත හට ගන්නවා. ආයතන හයක් නැවත නැවත හට ගන්නකොට ආයතන හයේ ස්පර්ශයක් නැවත නැවත හට ගන්නවා. මේක තමයි පුද්ගලයාගේ සාංශාරික ගමන ලිහා ගැනීමේ රහස. මේක කතා නොකර පුද පූජා වත් පිළිවෙත් දාන කතා සීල කතා එක්ක පදනමේ අයිති දේවල් ටිකත් එක්ක නම් ගනුදෙනු කරන්නේ එවැනි ශ්‍රාවකෙක් කවදා නිවෙන්නද? එවැනි ශ්‍රාවකෙක් කවදාද මිදෙන්නේ පින්වත්නි? එතකොට විඥානයක් නැවත නැවත බැස ගැනීම නිසා ආයතන හයක් නැවත නැවත හට ගන්නවා. ආයතන හය නැවත නැවත හට ගැනීම නිසා පින්වත්නි ආයතන හය ස්පර්ශේ නැවත නැවත හට ගන්නවා. ස්පර්ශේ නැවත නැවත හට ගන්නකොට ස්පර්ශේ නිසා විඳීමක් හිතේ නැවත නැවත හට ගන්නවා. විඳීම නැවත නැවත හට ගන්නකොට විඳින දෙයට හිතේ තණ්හාව ඇති වෙනවා. විඳින්න නැති ඒවට අපිට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. විඳින දෙයටමයි තණ්හාවක් ඇති වෙන්නේ. විඳින දෙයට නැවත නැවත තණ්හාව ඇති වෙනකොට විඳින දෙයට ඇතිවෙච්ච තණ්හාව නිසා ඒ තණ්හාවටම උපාදානය වෙලා යනවා. උපාදානය කියන්නේ ඒවට බැඳිලා යනවා. හිතේ ඇතිවෙච්ච තණ්හාවට බැඳිලා යනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් හිතේ ඇතිවෙන මේ තණ්හාවේ ක්‍රියාවලියට නැවත නැවත බැඳිලා යනවා. බැඳිලා යනකොට තණ්හාවට නැවත නැවත බැඳිලා යනකොට ඒ බැඳී යාම නිසාම උපාදානය කියන්නේ ඒකට උපාදාන පච්චයා බව බැඳී යාමට අනුව නැවත නැවත විපාක පිනිස කර්ම සකස් වෙනවා. විපාක පිනිස කර්මයක් නැවත නැවත සකස් වෙන එකට කියන්නේ භවය කියලා ඇත්තටම. මිනිස්සු මේ භවය කියන එක වැරදිවට අල්ලගෙන තියෙන්නේ. උපාදාන පච්චයා භවෝ කියන්නේ බැඳී යාමට අනුව විපාක පිනිස කර්ම හැදෙනවා කියන එකයි. විපාක පිනිස කර්ම හැදෙනකොට ඒ විපාක පිනිස කර්ම සකස් වීම නිසාම ජාතිය කියලා එකක් පහළ වෙනවා. ඒ සත්‍යයේ පහළවීම ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ ප්‍රතිලාභයක් සිද්ධ වෙනවා. ඒ ජාතිය පහළ වුණ නිසා නැවත නැවත ජරා මරණ දුක හට ගන්නවා. මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙද්දී මේ සාංශාරික ජාලයේ සිද්ධ වෙන පුනරුක්තිය සම්පූර්ණයෙන්ම නතර කරලා දාන විදිහයි බුදු කෙනෙක් අපට ඊටාම කරුණාවෙන් අනුශාසනා කරන්නේ දේශනා කරන්නේ. එතකොට මේ දේශනාව තුලින් තමයි මේ පුද්ගලයා තුල යථාර්ථයට Tamanගේ ජීවිතය විවෘත වෙන්න පටන් ගන්නෙ. එවැනි යථාර්ථයට විවෘත වෙන ශ්‍රාවකයෙක් තුල ගොඩනගා ගන්න ඕන ආධ්‍යාත්මික ගුණධර්ම භාග්‍යවතුන් වහන්සේ নানা පරියායෙන් අපට දේශනා කරලා තියෙනවා. එතකොට මේ নানা පරියායෙන් දේශනා කරපු දේශනාව තුල පළවෙනි කාරණේ තමයි එයාගේ අභ්‍යන්තරය තුල භාග්‍යවතුන් වහන්සේ වදාරනවානි පරතෝකෝෂය යෝනිසෝ මනසිකාරය දෙක හදා ගන්න ඕන කියලා. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ද්වේකෝ භික්කවේ පච්චයා සම්මාදිට්ඨියා උප්පාදාය කියලා. සම්මාදිට්ඨිය ඉපදෙන්න සම්මාදිට්ඨිය පිණිස ද්වේකෝ භික්කවේ පච්චය කාරණා දෙකක් තියෙනවා කියනෝනේ පරතෝකෝෂය යෝනිසෝ මනසිකාරයයි. එළියෙන් ධර්මයක් ඇහෙන්න ඕන යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕන. එතකොටයි සම්මාදිට්ඨිය උපදින්නේ. එතකොට දැන් මේ කාරණය දෙකම ඔබට මේ වෙලාවේ තිබ්බොත් මේ කියන කතාව යාන්තමින් හරින් තේරෙනවා. අන්න එතකොට මෙවැනි සුන්දර පණිවිඩයක් කියපු එහෙමනම් මේ ජරා මරණ දුකත් නැවත නැවත හට ගන්නවා නම් මෙවැනි සුන්දර පණිවිඩයක් කියපු ඒ ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳ නොසෙල්වෙන චිත්ත ප්‍රසාදයක් එයා තුල ඇති වෙන එකට කියනවා අපි සද්ධානුසාරී ස්වභාවය කියලා. ඇත්තටම සද්ධානුසාරී කියන ස්වභාවය තුල තියෙන්නේ
සද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේ අදහන ස්වභාවයට පත් වෙනවා. මේ අදහනවා කියලා කියන මැවුම්වාදී ආගම්වල කතා කරන ඇදහිම නෙමෙයි. මෙතන යා තුල සද්ධානුසාරී බවක් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහන ශ්‍රාවකෙක් වෙනවා. මෙවැනි සුන්දර දහම් පරයායක් අපගේ බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලයේ උපන්නා නේද? අන්න එවැනි ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේ ධර්මය හරිම ආශ්චර්යයි. මේක හරියටම ගැලපුවොත් ජරා මරණ දුක නැවත නැවත පිහිටීමක් අත්දැකීමක් නෑ නේද කියලා ඒ ධර්මයටත් කාටවත් හොලවන්න බැරි ඇදහිීමක් අදහන ස්වභාවයක් Taman තුල ඇති වෙනවා. ඊට පස්සේ සංඝයා පිළිබඳ මෙබඳු ධර්මයක් තුලින් දුකහමාර කරගත් උත්තමයන් වහන්සේලා වැඩ හිටියා නේද කියලා එවැනි උත්තමයන් වහන්සේලා පිළිබඳවත් නොසෙල්වෙන ප්‍රසාදයක් අදහන ස්වභාවයක් ඇති වෙනවා. ඒකට කියනවා සද්ධානුසාරී භාවය කියලා. අන්නේ සද්ධානුසාරී භාවය ඇති උනේ නිකම්මද පින්වත්නි නෑ. ජරා මරණ දුකත් මේ දුකේ යථාර්ථය දුක ගැට ගැහිච්ච විදියක් දැන ගැනීම තුලයි. මේ දුක පිළිබඳ ඔකට ධර්මයේ කියන්නේ දුක්ඛූප නිසා සද්ධා කියලා. මේ දුක පිළිබඳ ජරා මරණ දුකේ යථා ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් සද්ධාව ඇති උනේ. මෙවැනි සද්ධාාවක් අද ලංකාවේ සිටින බොහෝ දෙනෙකුට නැහැ. ඔවුන්ගේ සද්ධාව ඕනම කෙනෙකුට හොලවන්න පුළුවන්. ඇයි එහෙම හොලවන්න පුළුවන් වෙලා තියෙන්නේ? ඇයි තම තමන්ගේ සද්ධාව හොලවන්න පුළුවන් වෙලා තියෙන්නේ? හොලවන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ සද්ධාව අපේ අම්මගේ කතාවටයි යටත් උනේ. අපේ තාත්තා කියපු නිසායි අපේ සද්ධාව ඇති උනේ. මේ විදියට ගැඹුරින් විමසලා ඇති වෙන ශ්‍රද්ධාව දෙවියෙක් බඹෙක් මාරයෙක් ඇවිල්ලා කිව්වත් එයාගේ සද්ධාව වෙනස් වෙන්නේ නැහැ පින්වත්නි. මෙන්න මේ සද්ධානුසාරී භාවයත් එක්ක තමයි යාගේ හිතේ දුර්වල ප්‍රීතියක් උපදින්නේ. ප්‍රමුදිත බවක් උපදිනවා. මේ වැඩපිළිවෙල හුරු කරලා බලන්න ඕන. මේ කියන කතාව විමසා බලන්න ඕන කියලා දුර්වල ප්‍රීතියක්, තරුණ ප්‍රීතියක් යාගේ හිතේ උපදිනවා. අන්නේ දුර්වල ප්‍රීතිය නිසයි පින්වත්නි යාගේ හිතේ අධික ප්‍රීතියක් උපදින්නේ. මේ වැඩපිළිවෙල තුල මේ දුක හමාර කරගන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් එක්ක ප්‍රීතියක් උපදිනවා. ඒ ප්‍රීතියත් එක්කයි පස්සද්ධිය කියන ස්වභාවය ඇති වෙන්නේ. කයේ මනසේ සංසිඳුණු බවක් Tamanට අත්දකින්න හම්බ වෙනවා. ඒ සංසිඳුණු බවත් එක්ක කායික සැපයක් මානසික සැපයක් යාට අත්දකින්න ලැබෙනවා. ඒ සැපයත් එක්කම හිතේ සමාධියක් උපදිනවා. හිතේ හැම කුසල් සිතකම එකඟතාවයක් උපදිනවා. එතකොට ඒ උපදින සමාධියත් එක්කම යාට යථාභූත ඥාන දර්ශනයක් උපදිනවා. ඇත්තම කතාව හොඳටම තේරෙනවා. සියල්ල තුලම පැවැත්මක් නැහැ. සියල්ලම හටගන්නවා නිරුද්ධ වෙනවා. හටගන්නවා නිරුද්ධ වෙනවා. ඊට වඩා ලෝකේ කිසි දෙයක් නැහැ කියලා යථාභූත ඥාන දර්ශනයක් උපදිනවා. ඒතර මෙතන යථාභූත ඥාන දර්ශනය උපදින්නේ Tamanගේ ලෝකයේ පිළිබඳවයි. ඒ කියන්නේ මේ Tamanගේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවයේ පංචස්කන්ධයේ යථා ස්වභාවය ගැනයි මෙයා දකින්නේ. මේ සියල්ල තුලම හරයක් සාරයක් තිබුණා කියලා හිතුවට මේකේ ඇති සාරයක් නැහැ. මේ සියලු සංස්කාර ධර්මයන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයට නේද අයිති කියලා යථාභූත ඥාන දර්ශනයක් උපදිනවා. ඒ යථාභූත ඥාන දර්ශනය නිසා නිර්වේදයක් හිතේ හට ගන්නවා. ඒ කියන්නේ මේ යථාභූත ඥාන දර්ශනය මුල් කරගෙන යාට නිර්වේදයක් යාට වෙන් වෙන්න ඕන කියලා කලකිරීමක් ඇති වෙනවා. කලකිරීම කියලා කියන්නේ මේ ජීවිතේ පාවීම නෙමෙයි. අපේ දේශනාවල අපි නිතර ඔබට අනුශාසනා කරලා තියෙනවා කලකිරීම ගැන. මෙතන කලකිරෙන්නේ අත නිබ්බින්දති දුක්ඛේ දුක ගැනයි කලකිරෙන්නේ මෙතන. මොන දුකද? පංචස්කන්ධ දුක ගැනයි කලකිරෙන්නේ. දරුවා ගැනවත්, ගෙදර ගැනවත්, කාර් එක ගැනවත් එහෙම කලකිරීමක් නෙමෙයි. මේ වස්තුකාමයේ මුල් කරගෙන නෙමෙයි මේ කතාව ඇති වෙන්නේ. සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර නාම රූප ක්‍රියාවලියේ ඇත්ත කතාව දැනගෙනයි කලකිරෙන්නේ. ඒ නිර්වේදේ නිසා විරාගයක් කියන්නේ නොයල්මක් හට ගන්නවා. නොයල්ම නිසා පින්වත්නි Tamanගේ හිතේ මිදීමක් හට ගන්නවා. පංචස්කන්ධයන්ගෙන් මිදීමක් හට ගන්නවා. මිදීම නිසා මිදීමේ ඥානයක් හට ගන්නවා. මෙන්න මේ කාරණා පිළිබඳ ගැඹුරින් අවබෝධ කරගන්නකොට කලින් දුන්න වටිනාකම පිරිහිලා යන්න පටන් ගන්නවා. දැන් මේකට දුන්න වටිනාකමක් තියෙනවනේ.
දැන් මේ අපි ගත කරන ඔබේ තියෙන පංචස්කන්ධ ලෝකයට ඔබ දුන්න වටිනාකමක් තියෙනවනේ. ඒ වටිනාකම වේගයෙන් කඩා වැටෙනවා. ඒ කඩා වැටෙන්නේ ඇත්ත කතාව දැන ගැනීම තුලමයි පින්වත්නි. දැන් උදාහරණයක් විදිහට ඔබට හම්බ වෙනවා එක්තරා පුද්ගලයෙක් කාන්තාවක් කියලා හිතමු. දැන් උත්සවයකදී කියලා හිතමු. බොහොම ලස්සනට සැරසිච්ච ඇඳ පැළඳගත් කාන්තාවක් දැකලා ඔබ කල්පනා කරනවා ඇය පැළඳගෙන ඉන්න මාලවල වටිනාකම මේ පමණ වෙනවා ඇති. ඇය පළඳගෙන ඉන්න ආයිත්තම් වල වටිනාකම මේ පමණ වෙනවා ඇති. ඇයගේ සාරියේ මිල ගණන් මේ පමණ වෙනවා ඇති. ඇයගේ කොණ්ඩ මොස්තරයට මෙච්චර ගාණක් යන්න ඇති. ඇයගේ සෙරෙප්පු වලට බෑග් එකට මෙච්චර ගාණක් යන්න ඇති කියලා ඔබ ඔවුන්ගේ ඒ කාන්තාවගේ සියලු ආභරණ ආයිත්තම් ඇඳුම් පැළඳුම් වලට මිලක් තක්සේරු කරගෙන වටිනාකමක් හදනවා. ඒ ඔක්කොම පළඳගෙන ඉන්නේ රත්තරන් කියලා ඔබ හිතනවා. එතකොට කෙනෙක් ළඟට ඇවිල්ලා කියනවා ළඟට කෙනෙක් ආවම ඔබ කියනවා බලන්න අරයා කොච්චර ලස්සනයිද. එයාගේ ඇඳුම් පැළඳුම් එයාගේ ආයිත්තම් සියල්ලම සෑහෙන වටිනවා ඇති. මොකද ඔය කාන්තාවට හුඟක් සල්ලි තියෙනවා කියලා අතීත කතාත් එක්ක ඔබ කියනවා. කියනකොට අර ළඟට ආපු කෙනා කියනවා අපෝ නෑ එයාගේ ආර්ථිකය දැන් කඩා වැටිලා. කලින් තරම් ඔවුන්ට ආර්ථික හයියක් නෑ. ඔය පළඳගෙන ඉන්නේව රත්තරන් නෙමෙයි මම හොඳින්ම දැනගෙනයි මේ කතාව කියන්නේ. මම ඔවුන් ගැන දන්නවා. ඔය පළඳගෙන ඉන්නේව රත්තරන් නෙමෙයි. ඒවා රත්තරන් වගේ ආලේපිත වෙනත් දේවල් ටිකක් ඉමිටේෂන් දේවල් ටිකක් කියලා කියනවා. මේ කතාව කියනකොට අර හිතේ ඇතිවෙච්ච වටිනාකම වේගෙන් කඩා වැටෙන්නේ නැද්ද? කඩා වැටෙනවා. එයි පින්වත්නි මේ වේගයෙන් මේ වටිනාකම කඩා වැටුනේ. අර කලින් දුන්න වටිනාකම දුන්නේ නොදනුවත්වමයි. එතකොට එයා දන්නේ නැතුවයි වටිනාකමක් දුන්නේ. දැන් දැනගන්නකොට වටින්නේ නැහැ කියලා දැනගන්නකොට අර මුලින් දුන්න වටිනාකම කඩා වැටෙනවා. අන්න ඒ වගේ මේ පංචස්කන්ධ ලෝකයටත් අපි තුල යම් වටිනාකමක් දීලා තියෙනවා නම් ඒ වටිනාකම අපේ ජීවිතේ වේගෙන් කඩා වැටෙන්න පටන් ගන්නවා. ඒ වටිනාකම කඩා වැටෙනකොට එයාට තේරෙනවා මේ සියල්ල තුලම මිරිඟුවක් යථාර්ථයක් නෙමෙයි පවතින්නේ මායාවක්. මේ මායාවක් බව පෙන්වුවේ අපගේ බුදුරජාණන් වහන්සේ කියලා. එයා සම්පූර්ණයෙන් මේ ක්‍රියාවලිය මිදෙන තැනකට හිතපත් කරගන්නවා. ඒ පත් කරගන්න ක්‍රියාවලිය පිළිබඳ දේශනා 20ක් 25ක්වත් අඩු මේක දිගට කතා කළ යුතුයි කියලායි මගේ අදහස. නමුත් පින්වත්නි මේ ආත්ම දෘෂ්ටිය කියන ස්වභාවයත් මේ සංයෝජනයන්ගේ ගැට ගැහිමත් සම්පූර්ණයෙන්ම පවතින්නේ පංචස්කන්ධ ධර්මයන් මුල් කරගෙන කියන වග ඔබ අප හැම දිනාම මතක තියාගන්න ඕන. යත්තානු දිට්ඨි සූත්‍රයේ වගේ දේශනාවල සංයුක්ත නිකායේ තියෙනවා. සවැත් නුවරදී උන්වහන්සේ දේශනා කරන්නේ කිස්මින්නුකෝ භික්කවේ සතිකින් උපාදාය කිං අබිනිවිස්ස අත්තානු දිට්ඨි උප්පජ්ජති. පින්වත් මහණෙනි කුමක් ඇතිකල්හි කුමක් නිසා මොකටද පිවිසිලාද ආත්ම දෘෂ්ටිය උපදින්නේ කියලා. වටිනාකම් දෙන ස්වභාවය උපදින්නේ කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පිවිසිලාද කියනවා. එතකොට උන්වහන්සේ මතක් කරනවා රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස අත්තානු දිට්ඨි උප්පජ්ජති. පින්වත් මහණෙනි රූපය ඇතිකල්හි රූපේ නිසා රූපයට පිවිසිලා ආත්ම දෘෂ්ටි උපදින්නේ. රූපේ ඇත කියන අදහස හිතට ආවොත් මේක හැම එකකටම සාධාරණයි. මම මේ කියන කතාව යම්තාක් ධර්මයේ පිළිබඳ පරිශීලකයෙකුටමයි තේරෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයන් ඇතිකල්හි පංචස්කන්ධය නිසා පංචස්කන්ධයට පිවිසිලාමයි මේ ආත්ම දෘෂ්ටිය උපදින්නේ. ආත්ම දෘෂ්ටිය උපදින්නේ එහෙමයි. තංකින් මඤ්ඤේත පින්වත් මහණෙනි නුඹලා මොකද හිතන්නේ කියලා අහනවා. තංකින් මඤ්ඤේත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. පින්වත් මහණෙනි මේ රූපේ නිට්ටියද අනිත්‍යද කියලා අහනවන්න බලන්න. හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයේ මතු කරමින් වටිනාකම අඩු කරන විදිය බලන්න. තංකින් මඤ්ඤේත පින්වත් මහණෙනි නුඹලා මොකද මේ ගැන හිතන්නේ කියලා අහනවා. රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. රූපේ නිට්ටියද අනිත්‍යද කියලා අහනවා. අනිච්ඡං බන්තේ රූපේ අනිත්‍යයි ස්වාමීනි. පින්වත් මහණෙනි යං පනානිච්ඡං දුක්ඛං වාතා සුඛං වාති. පින්වත් මහණෙනි යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා අහනවා. දුක්ඛං බන්තේ ස්වාමීනි දුකයි වෙනස් වෙනවා නම් පෙරලෙනවා නම් කඩා වැටෙනවා නම් දුකයි ස්වාමීනි. යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. පින්වත් මහණෙනි යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධම්මයට ආйти නම් පෙරලෙනවා නම් පින්වත් මහණෙනි
අපිනුතං අනුපාදාය ඒවන් දිට්ටි උපජ්ජ ආත්ම දෘෂ්ටියක් උපදිනවද කියලා අහනවා. මම මගේ ආත්මය කියලා රූපය අල්ලන්න පුළුවන්ද කියලා අහනවා. නෝ හේතම් බන්ති ස්වාමිනී හිම අල්ලන්න බෑ කියනවා. මෙන්න මේ විදිහට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දකින්නකොටයි රූපය ගැන කලකිරෙන්නේ කියනවා. අර නිරෝධය කියලා අපි ලස්සන වචනයක් කතා කළේ. ඒ කලකිරීම නිසා නොයල්මක් හට ගන්නවා, විරාගයක් හට ගන්නවා. විරාගය නිසා මිදීමක්, විමුක්තිය හට ගන්නවා. මිදීම නිසා ජාතිය ක්ෂය වෙලා යනවා. කීනා ජාතිය ක්ෂය වෙලා යනවා. උසිතම් බ්‍රහ්මචරියම් බඹසර හමාර වෙනවා. නාපරං ඉත්තත්තාය බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙනකොට බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙච්ච තැනක කතං කරණීයම් කරන්න ඕන වැඩේ කරලා ඉවරයි. දැන් ආයි කරන්න දෙයක් නැහැ. මොනව කරන්නද? මාසයක් වැඩ කරපු මිනිහෙක් පඩියක් බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ මරණේ බලාපොරොත්තුෙන් ඉන්නවා හැර මොනවා කරන්නද? කරපු දේ ඉවරයි දැන්. නාපරං ඉත්තත්තාය කතං කරණීයම් කරන්න ඕන වැඩේ කරලා ඉවරයි. බුසිතම් බ්‍රහ්මචර්යම් බඹසරත් හමාරයි දැන්. දැන් මේ ජීවිතයේ විමුක්ත ස්වභාවයට පත් වෙලා මේ විමුක්ත ස්වභාවයට පත්වීමේ පටිපාටිය එක එක විදිහින් කියන්න පුළුවන්. මෙන්න මේ යථාර්ථයේ ගැඹුරු උනත් අවබෝධ කරගත්තොත් ඔබටත් පුළුවන් මේ සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වෙන ලෝකේ නිදහස් වුණ සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් වන්නට. එවැනි ශ්‍රාවක භාවයක් පිණිස අද මේ බුද්ධ දේශනාව උපකාර වේවා කියලයි අපි ඔබට ආශිර්වාද කරන්නේ. ඔබේ ආධ්‍යාත්මික දියුණුව පිණිස, ඔබේ ලෝකාර්ථ සංසිද්ධිය පිණිස, ජීවිත අවබෝධය පිණිස මේ දේශනාව හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වය සයිප්‍රසී සේවය කරන චාන්දනී ගංගොඩගෙදර මැතිණියත් සිසිර බණ්ඩාර මහත්මයාත් දායකත්වයේ දරලා තිබෙනවා. ඒ ඇත්තන්ගේ ප්‍රධාන අරමුණු විදියට ගම්පොළ තුම්පලවක නොම්බර 45 ලිපිනේ පදිංචිව සිටි පියතුමන් වන සයිමන් ගංගොඩගෙදර මහත්මයා, මෞතුමිය වන කරුණාවතී මාතාව, සහෝදරිය නාලනී මහත්මිය, ලයනල් වික්‍රමසිංහ සහෝදරයා, එවැගේම සංජීවනී දියණිය, මාතර කඹුරුපිටියේ තමන්ගේ දයාබරණීය ඥාතිවරයෙක් වන ජී.එම්. ප්‍රේමදාස මහත්මයා, තමන්ගේ දිනේ බාප්පා සහ පුංචි අම්මාටත් මේ පිරිස ඇතුළුව අකල් මරණවලට මුහුණ දුන් අනිකුත් සියලු පවුල්වල ඥාතිවරුන්ටත්, චාන්දනී ගංගොඩගෙදර මැතිණියගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත්, සිසිර බණ්ඩාර මැතිතුමන්ගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා. හැම දිනාගේම භවගාමී සසර සුවපත් වේවා. හැම දිනාටම ජාත්‍යාදී දුක් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අපි අනුමෝදනා කරනවා. ඒ වගේම දැනට රෝගාතුරව සිටින ගාමිණී කුලතුංග සහෝදරයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට වුණ අවස්ථාවක් කරගෙන තිබෙනවා. තිස්මඩ ගුණානන්ද ස්වාමින් වහන්සේටත්, ඒ වගේම පල්ලේ දෙල්තොට ආරාමේ වැඩ සිටින පින්වත් මෙහෙණින් වහන්සේලාටත්, ඒ වගේම මොරහේන පුංචිනෝනා නැන්දම්මාටත්, විමලසිංහ, සුමනා, ශ්‍රියාලතා, කාන්ති, නිමල් පුංචි අක්කා ඇතුළු අනිකුත් ඔය අප නාමිකව පැහැදිලි කර සියලු ඥාතිවරුන්ටත්, පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරනවා. කායික මානසික යහපත මෙලෝ පරලෝ දෙලෝ සැනසෙල්ල උදා වේවා. උතුම් නිවන් පිණිසම හැම දිනාගේම ජීවිතවලට මේ ධර්මයේ රැකවරණය සැලසේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම අද දේශනාවට දායකත්වයේ දරපු චාන්දනී ගංගොඩගෙදර මැතිණියටත්, සිසිර බණ්ඩාර මහත්මයා ප්‍රදාන සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් මේ කුසල් හේතු වීම තුල මෙලොව යහපත සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමය පින බලවත් වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අප දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ සයිප්‍රස් සිට
චාන්දනී ගංගඩගෙදර මහත්මිය සහ සිසිර බණ්ඩාර මහතා යන පින්වත් දෙපළගේ පින්බර දායකත්වයෙන් යුතුව පටිගත කරනු ලැබූ සුමధుර ධර්ම දානමය පින්කමයි. එම පින්වත් පිරිසගේ සත් ප්‍රාර්ථනාවන් සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද හසලක සීල විමල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කරවා ගැනීමට දැන්ම කතා කරන්න 07118 57 57 13 දුරකථන අංකයට 07118 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber email මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.